හරි. මාතෘකාව ලියා ගමු. කුලක. අපි පුතේ ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේ 6 වසරේ ඉඳලා මේ කුලකයක් ලියන්න පුළුවන් ආකාර කීයක් තිබ්බද? 3ක් ඉගෙනගෙන තියෙනවානේ. කුලකයක් ලිවිය හැකි ආකාර 3යි. මොනවාද ආකාර 3? සංකරවරහන් තුල ලිවීම. ඔව්. වෙන් රූප. අවයව සංගල වරහන් තුල ලියනවනේ. අවයව සංගල වරහන් තුල ලියන්න පුළුවන්. අනිත් එක වෙන් රූප සටහන්. හරි. තුන්වෙනි එක විස්තර කිරීමක් ලෙස නේද? අපි ඉගෙන ගන්න අර පොදු ලක්ෂණය කියලා. පොදු ලක්ෂණය ලියලා පෙන්නුවා. එහෙම නැත්නම් වෙන් රූප සටහන් කියලා කිව්වා. මේ විස්තර කිරීම. මෙන්න මේ තුනනේ අවයව සංගල වරහන් තුල ලිවීම, වෙන් රූප සටහන් සහ විස්තර කිරීමක් ලෙස. අවයව සංගල වරහන් තුල ලියනවා කියන එකට පුතේ ලයිස්තුගත කිරීම කියලා කිව්වා. අවයව ලයිස්තුගත කිරීම. ඔන්න ඔය ටික තමයි අපි ඉගෙනගෙන තියෙනවා ආකාර තුන. දැන් පුතේ අපි යමු මේක තව ආකාරයක් තියෙනවා කුලකයක් ලියන්න පුළුවන්. හරි? මේක ලියන්න ඕනේ නෑ. අපි යමු කිලින් මේ ආකාරයට මේවා වල දන්න දේවල්නේ. අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ. කුලකයක ජනන ස්වරූපය. කුලකයක ජනන ස්වරූපය. මේ බලන්න පුතේ. මම මුලින්ම කුලකයක් ලියන්නම් ලයිස්තුගත කිරීමක් විදියට. එන අවයව ටික ලියලා පෙන්නන්න. එන පළවෙනි එක A කියලා කුලකයක් මම ගන්නම්. අපි ගමු 2 4 6 8 කියලා ගමු. මෙන්න මේ කුලකය ජනන ආකාරයෙන් ලියන්නයි හදන්නේ. හොඳට බලා ගන්න ලියන විදිය. දැන් A කියලානේ අපි කුලකය ගත්තේ. මේ බලන්න ජනන ස්වරූපය ලියන විදිය. A කියලා ලිව්වා. සමාන ලකුණ දැම්මා. හරි. සංගල වරහන දාලා කලින් වගේ. දැන් පුතේ කරන්නේ සංකේතන අපි මේකට ගන්නවා. මොකක් හරි බීජීය සංකේතයක් අපි ගොඩාක් වෙලාවට මේකේ භාවිතා කරන්නේ නම් x කියන සංකේතේ. ඒකම වෙන්න ඕනේ නැහැ. මෙනවා මුලින්ම x කියලා බීජීය සංකේතයක් ගන්න. දැන් ඊළඟට කරන්න යන්නේ මේ x කියන්නේ කවුද කියලා විස්තර කරන්න ඕනේ. මේ බලන්න ලියන විදිහ. තිත් දෙකක් තියෙනවා. මේක හැම එකම එහෙමයි. x කියලා ලිව්වා තිත් දෙකක් තිබ්බා. එහෙනම් ඊළඟට පුතේ x කියන්නේ කවුද කියලා කියන්න ඕන. x යනු උදේ මේ කුලකයේ තියෙන අවයව මොනවද තියෙන්නේ? 2 4 6 8 කිව්වහම ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකේ ගුණාකාර නේ? ඕනම එකක් භාවිතා කරුවේ හැකි. හරි එහෙනම් x යනු මම ලියනවා දෙකෙහි ගුණාකාර. දෙකෙහි ගුණාකාර. එතකොට මේ x වලින් සංකේත කරන්න පුතේ මෙන්න මේ අවයව ටික. x කියලා ලිව්වා තිත් දෙක තිබ්බා. ඊට පස්සේ x කියන්නේ කවුද කියලා විස්තර කරනවා. x යනු දෙකෙහි ගුණාකාර. තව ඉවර නැහැ පුතේ. දැන් දෙකේ ගුණාකාර කිව්වහම ඕන තරම් කියන්න පුළුවන් 2 4 6 8 10 12 දිගටම කිව්ව හැකි. හැබැයි මේකේ යම් සීමාවක් තියෙනවානේ. එහෙනම්
කමාව ලකුණ දාලා පුතේ ඊළඟට සීමාව ලියන්න උනා අසමානතා ලකුණ භාවිතා කර. මෙතන තියෙන්නේ බිඳුවට වඩා වැඩි නැත්නම් එකට වඩා වැඩි 10ට වඩා අඩු ඒවානේ. ඒතර අපිට මේක ලිව්ව හැකි මම මෙහෙම ලියන්නම්. බිඳුවට වඩා විශාල වෙන්න ඕන. කවුද විශාල වෙන්න ඕනේ පුතේ? ආවද විස්තර කරන්න මේ x කියන කෙනා. ඒතර x කියන්නේ මේ දෙකේ ගුණාකාරනේ. නම් බිඳුවට වඩා විශාලයි x. x කියන කෙනා කුඩා වෙන්න ඕන. x ට තුඩ කාට වඩාද? 10ට වඩානේ. දැන් හරිනේ. x 32 තිබ්බා. x කියන කෙනා විස්තර කරා. ඊළඟට සීමාව ලිව්වා. එතකොට පුතේ මේක මේ විදිහටම ලියන්න ඕනේ නැහැ සීමාව. තව කෙනෙක්ට වෙන ක්‍රමයකට ලිව්ව හැකියි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ලියන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේ සීමාව ලියන විදිය මම 2යි 8යි කියලාම අරගෙන දෙකට වඩා විශාලයි හෝ යටින් ඉරක් ගැහුවා පුතේ. සමානයි කියන අර්ථයනේ. දෙක අයිතිනේ. දෙකක් අයිති. සහ 8ට වඩා කුඩයි හෝ සමානයි. ඉරි කැල්ලක් ගැහුවා. මේ ක්‍රමයට ලියන්නත් පුළුවන්. සීමාව කොහොම හරි නිවැරදිව ලියවෙන්නයි ඕනේ. හරි මෙන්න මේ විදිහට ලියනවට තමයි කියන්නේ පුතේ කුලකයක ජනන ස්වරූපේ ජනන ආකාරය කියන්නේ. අපි තව උදාහරණයක් බලමු. මෙන්න දෙවෙනි එක අපි ගමු මම B කියලා කුලකයක් ගන්නම්. මම ඒක විස්තර කිරීමක් විදිහට ලියන්නම්. දැන් 1ත් 10ත් අතර තුනේ ගුණාකාර. තුනේහි ගුණාකාර. මෙන්න විස්තර කිරීමක් විදිහට ලිව්වා. දැන් අපි බලමු ඔක ජනනාකාරයෙන් ලියන්න. එහෙනම් කොහොමද පටන් ගන්නෙ මුලින්ම? B කියන කුලකේ ලිව්වා සමාන ලකුණ සංගල වරහන. මොකද සංකේතය x නේ. x කියලා ලිව්වා 32 තිබ්බා. එහෙනම් ඊළඟට x කියන කෙනා විස්තර කරන්න පුතේ. x යනු මොනවාද x කියන්නේ මෙතන? සීමාව කියන්න එපා. තුනේහි ගුණාකාරනේ. තුනේ ගුණාකාර කියලානේ මේ කියන්නේ. එහෙනම් x යනු මේ තුනේහි ගුණාකාර. එහෙනම් ඊළඟට කමාව දාලා සීමාව ලියන්න. මෙයා කියනවා 1ත් 10ත් අතර කියලා. ඒතර 1යි 10යි අයිති වෙන්න බෑනේ. එහෙනම් 1ට වඩා විශාල වෙන්න ඕන x කියන කෙනා කාට වඩාද කුඩා වෙන්න ඕනේ පුතේ? 10ට වඩා කුඩා වෙන්න. නේ? 1ත් 10ත් අතර. ඔන්න. මෙන්න ජනනාකාර. හරි මේ දෙක ලියාගමු. මොකක් හරි අහන්න තැනක් තියෙනවා නම් පුතේ අහන්න ගැටලුවක් තියෙනවා නම් හරිද පුතේ? හරි නේද? තියන අය නැහැනේ තව? අනේ ටිකක් ඔයෝ. හරි. කියනවා නම් කියන්න. මේ ජනනාකාරයේ වෙන්න පුතේ කෙටි පේපර් වල සාමාන්‍ය පෙළ විභාගෙදි දීලා තියෙනවා. ජනනාකාරය කියන්නේ.
හරිද? හරි සර්. හරිනේ. හරි. තව එකක් බලමු පුතේ. එන තුන්වෙනි උදාහරණය වෙන් රූප සටහනක් දෙන්න. ඍණ 1 බිඳුව 1 2 ඍණ 2 3 එන කුලකය C කියලා නම් කරනවා. හරි. බලන්න ලියන්න උත්සාහ කරන්න ජනනාකාරය. ඉතල ලියන්න බලන්න. කොහොමද ලියවෙන්න ඕනේ? C කියලා ගත්තා, සමාන ලකුණ දැම්මා, සංගල වරහන ලිව්වා. දැන් සංකේතයක් ගන්නනේ, රීජ්‍ය සංකේතයක් x 32. ඊට පස්සේ පුතේ x කියන්නේ කවුද කියන එක. x යනු මොනවා කියලාද පුතේ ලියන්න වෙන්නේ මේවට? ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3. සුදුසු වචනයක් කියන්න බලන්න මේකට. මේ ඉලක්කම් වලට. තුහින නැත් නෑ මොකක්ද කියන්න ඕනේ? විහිංගි බලන්න. සර් ඔව් ආයි කියන විශ්ක. ප්‍රථමක බැයිද? ප්‍රථමක බෑන් පුතේ බිංදුව කියන එක ප්‍රථමක නෙමෙයි නේ. එක ප්‍රථමකත් නෙමෙයි. ඍණ සංඛ්‍යාවක් තියෙනවා. ඍණ 3ත් අතර ධන 4ත් අතර සංඛ්‍යා. එතකොට ඒක සීමාවනේ පුතේ. සර් සංඛ්‍යා අන්න හරි මේ හරි උත්තරයක් තියලා තියෙනවා නිකිල කියලා. අන්න හරි ඒක තමයි හරි උත්තරේ පුතේ. හොඳයි ටේෂානේ මෙසේජ් එකකුත් දාලා තියෙනවා නිකිල කියලා. හරි. ටේෂා. නම් එන්න ඕනේ පුතේ මේකට නිකිල කියලා. හැබැයි ඍණ ධන කියලා ලියන්න එපා පුතේ. මොකද ඍණ නිකිලක් තියෙනවා ධන නිකිලක් තියෙනවානේ. සේරමයි තිබෙනවා. ඒ නිසා පොදුවේ නිකිල. x යනු නිකිල. නිකිල සංඛ්‍යා කියන එක ලියන්න ඕනේ නැහැ. නිකිල කිව්වත් ඇති නිකිල සංඛ්‍යා කියලා ලිව්වත් කමක් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. නිකිල. කමාව දැම්මා. එහෙනම් දැන් විහංගි සීමාව. අර වාක්‍ය ඒක අසමානතා ලකුණ හැබැයි. ඍණ දෙකේ ඉඳලා මම ඍණ දෙකේ ඉඳලා ලියන්න හදන්නේ දැන්. අර සමාන ලකුණ දාලා ඍණ දෙකට වඩා විශාලයි හෝ සමානයි x කියන කෙනා ඊට වඩා කුඩායි හෝ සමාන වෙන්න ඕන කාට වඩාද උදේ 3ට වඩා නේ 3ට වඩා කුඩායි හෝ සමාන වෙන ක්‍රමයකට ලියුවත් කමක් නැහැ කොහොම හරි සීමාව ලිය වෙලා තියෙන්නේ x යනුනි කියලා ඍණ දෙකේ ඉඳලා ධන 3 දක්වා හරිනේ. ඒතර ඔන්න ඔය විදිහට ලියන එකට තමයි අපි කියන්නේ ජනන ආකාරය කියලා. තව එකක් දෙන්නද බලන්න. අවසාන එක මේ ජනන ආකාරයේ 4 p කියලා කුලකයක් ගන්නා ලයිස්තුගත කිරීමක් ලියන්නේ 2 3 5 7
13 ඇතිනේ ලියන්න බලන්න right හොඳයි උත්තරේ වල තියෙනවා ඒක විස්තරේ ප්‍රථමක කියලා නේ right ප්‍රථමක නේද 2 3 5 7 11 13 ප්‍රථමක සංඛ්‍යා නම් ලියන්න බලන්න හරිද පුතේ නම් p සංකල වරහන දැම්මා x 32 x යනු ප්‍රථමක සංඛ්‍යා නේද ප්‍රථමක සංඛ්‍යා කවාව දැම්මා ඊළඟට පුතේ සීමාව right සීමාව එහෙනම් එන්න ඕනේ දෙකක් අයිතිනේ දෙකට වඩා විශාලයි හෝ සමානයි x කියන කෙනා 13ට වඩා කුඩායි හෝ සමානයි. හරිනේ? මෙන්න ජනන ආකාරය කියන එක. අමාරු නෑනේ. මතක තියාගන්න. ඔක අමතක වෙන්නේ 11 වසරට යන. හරි 10 දී මතකයි. හරි. එහෙනම් අපි දැන් යමු පුතේ ඊළඟ කොටසට යමු. අනුමාත්‍රිකාව ලියා ගන්න. හරි නේද? මේක ලියලා ඉවරයිනේ. වෙන් රූප සටහන්. අනුමාත්‍රිකාව වෙන් රූප සටහන්. 9 වසරේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා වෙන් රූප සටහන් කියන එක. මුලින්ම බලමු පුතේ වෙන් රූප සටහනකින් අපි උදාහරණයක් විදිහට අපි ගමු පාසල ගැන හිතන්න. පාසලේ ඉන්න සියලුම ළමයි පාසලේ සිටින හැමෝම ළමයි කියලා හැම පන්තියකින් ඉන්න සියලු ළමයි කියලා හිතුවොත් අපි ඕක මේ වෙන් රූපයකින් දක්වද්දී සර්වත්‍ර කුලකයේ හැටියටයි දක්වන්නේ. ඒතර මේකට අපි කියන්නේ අර සියලුම දෙනාව නිරූපණය වෙනවා නම් අපි ඒකට කියන්නේ පුතේ සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය කියලා කියනවා. හරි? මේකෙන් සියල්ලම නිරූපණය වෙනවා. සර්වත්‍ර කුලකය. මේකෙදි අපි සංකේතයක් භාවිතා වෙනවා සර්වත්‍ර කුලකයට මෙන්න මේ සංකේතය නිකන් තුනේ ඉලක්කම අනිත් පැත්ත හරවලා වගේ. හරි? සර්වත්‍ර කුලකය කියන එක. මේ සර්වත්‍ර කුලකය කියන එක පුතේ සාමාන්‍යයෙන් වෙන් රූප සටහනක පෙන්වන්නේ කොටුවකින් වගේ ඍජු කෝණාශ්‍රයක් හරි සමචතුරාශ්‍රයකින් හරි වගේ තමයි සර්වත්‍ර කුලකය කියන එක පෙන්වන්නේ. හැබැයි මේක හැමම වෙන්න ඕන කියලා නීතියක් නැහැ. අපි ගණන් හදන්න පහසු වෙන්න මේ සර්වත්‍ර කුලකය දා කේවල අපි කොටුවකින් සියලුම දෙනාව වෙන් කරලා පෙන්වනවා. අපි සර්වත්‍ර කුලකේ කියලා ලියාගෙන නිකන් ඍජු කෝණාශ්‍රයක් ඇඳලා පෙන්නන්න. ඊට පස්සේ පුතේ මේක සර්වත්‍ර කුලකය කියලා මේ ඍජු කෝණාශ්‍රයේ
උඩින් දකුණු පැත්තේ කෙළවරෙන් අර සංකේතය ලකුණු කරලා පෙන්නන. මේ පෙන්නන්නේ සම්පූර්ණ දෙනාව සියලුම දෙනාව නිරූපණය වෙනවා. සර්වත්‍ර කුලකය. වචනේ තේරුම මතක තියාගන්න. සියලුම දෙනා හැමෝම නිරූපණය වෙනවා. සියල්ල. ඊළඟට බලමු පුතේ මේ සර්වත්‍ර කුලකය තුල එක එක්කෙනාව වෙන් කරනවා. දැන් මම උදාහරණයක් විදිහට ගත්තේ මේ සර්වත්‍ර කුලකයේ විදිහට පාසලනේ. අපිට පුළුවන් පාසල කියන එක වෙන් කරන්න 10 ශ්‍රේණියේ සිසුන් කියලා වෙන් කරුවේ හැකිනේ. වෙනම එහෙම නැත්නම් 11 ශ්‍රේණියේ සිසුන් කියලා වෙන් කරුවේ හැකි. ඒතර මේ සර්වත්‍ර කුලකය තුල තව එක එක කුලක වලට වෙන් කරුවේ හැකි. ඒ සර්වත්‍ර කුලකයේ ඇතුළත. ඒතර ඒ කුලක වලට අපි කියන්නේ පුතේ උපකුලක කියලා. සර්වත්‍ර කුලකය තුල වෙන් කරන කුලක. ඒතර සර්වත්‍ර කුලකයේ උපකුලක කියලා අපි කියනවා. මොකද එයා ඇතුළේනේ අපි ඔක වෙන් කරන්න හදන්නේ. දැන් පාසල කියන සර්වත්‍ර කුලකය තුල 10 ශ්‍රේණියේ ළමුන් කියන්නේ උපකුලකයක්. ඒක අස්සේ ඉන්න තව කට්ටියක්. ඒතර ඒක උපකුලක. එහෙනම් දැන් බලමු සර්වත්‍ර කුලකයක කොහොමද උපකුලකයක් නිරූපණය කරලා පෙන්වන්නේ කියලා. ඊළඟ එක විදිහට අපි ලියා ගමු සර්වත්‍ර කුලකය තුල සර්වත්‍ර කුලකය තුල අපි මුලින්ම එක් උපකුලකයක් එකක් වෙන් කරමු. හරි. එක් උපකුලකයක් දැක්වීම. මේ බලන්න එහෙනම් මුලින්ම සර්වත්‍ර අපි කුලකය ඇඳලා පෙන්නනවා. ඊට පස්සේ පුතේ එක උපකුලකයක් නිරූපණය කරද්දී මේ සර්වත්‍ර කුලකය ඇතුළත අපි වෘත්තයකින් ඇඳලා පෙන්නනවා. මේක වෘත්තය හරියටම තියෙන්න ඕනේ නෑ. හරි නිකන් ඉලිප්සාකාරව ඇඳක් කමක් නෑ. මෙන්න සර්වත්‍ර කුලකයේ තුල එක උපකුලකයක් නිරූපණය කරනවා. මේ ඍජු කෝණාශ්‍රයෙන් පෙන්වන්නේ සර්වත්‍ර කුලකය. මම මේකට ඊතලයක් දාලා පෙන්නන්නම් දෙවෙනි එක මෙන්න උපකුලකය. උපකුලකය නිරූපණය කරාදී පුතේ අපි ඊතලයකින් නම් කරනවා මේ කවුද කියලා. මම ගන්නම් A කියන උපකුලකය තමයි මේ. හරි. මතක තියාගන්න මේ පොඩි පොඩි ඒවා වලින් පටන් ගත්තේ ඊළඟට සම්පූර්ණ ලොකු ප්‍රශ්න හදනවා. මේ හැම එකක්ම ඕන වෙනවා. සර්වත්‍ර කුලකයේ එක් උපකුලකයක් මම නිරූපණය කරලා පෙන්නනවා. හරිද පුතේ? අයින් කරනවා. මේ සර්වත්‍ර කුලකයේ එක උපකුලකයක් පුතේ අපි ඇඳහම දැන් මේ සර්වත්‍ර කුලකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. එකක් තමයි මේ A කියන කුලකයට අයිති කොටස සහ Aට අයිති නැති කොටස. දැන් අර පාසල ගත්තොත් පාසලේ 10 ශ්‍රේණියේ ළමුන් නම් මේ රවුම ඇතුලේ ඉන්නේ. 10 ශ්‍රේණියේ ළමුන්ට අයිති නැති කට්ටියකුත් ඉන්නවනේ. එයා ඉන්නේ කොහෙද මේකේ? එළියේනේ. එහෙම ඉන්න ඕනේ. එහෙනම් Aට අයිති කොටස තමයි මේ රවුම අස්සේ ඉන්නේ. එහෙමනේ. මෙන්න මේ Aට අයිති කොටස පාට කරලා පෙන්නන්න කිව්වොත් මෙන්න මේ රවුම ඇතුළ තමයි පාට වෙන්නේ. ඔය කරේ Aට අයිති කොටස. මේ පාට කරලා පෙන්නුවේ Aට අයත් ප්‍රදේශ.
A කියන උපකුලකයට අයිති ප්‍රදේශය. එතකොට පුතේ මේ A කියන උපකුලකයට අයිති නැති කොටසකුත් තියෙනවානේ. මම මෙතනින් ගන්න මෙන්න A කියන උපකුලකය. ඒතර මේකට අයිති නැති ටික තමයි මේ රවුමෙන් එළියේ තියෙන්නේ නේ. ඒතර Aට අයිති නැහැ කියලා කියනවා. Aට අයිති නැති කොටස Aට අයිති නැති එදෙස මේක අපි හඳුන්වනවා A dash කියලා පොඩි ඉරි කැලක් ගන්නවා. A අකුරට ලියලා Aට උඩින් පොඩි ඉරි කැලක් ගන්නවා. අපි ඔක A dash කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි මේක කියනවා පුතේ Aහි අනුපූරකය කියලා. හරි? මොකක් කියලාද කියන්නේ? Aහි අනුපූරකය. Aහි අනුපූරකය. Aට අයිති නැති. අපි මේකත් ඇඳලා පෙන්නමු. Aට අයිති කොටස පාට කරලා පෙන්නන්න. Aට අයිති නැති. කියන්නේ Aහි අනුපූරකය. A dash. හරි. එතන මේ සංකේතය මතක තියාගන්න. සංකේතයේ තේරුම අයිති නැහැ කියන එක. හරිද? හරිනේ. බලමු එහෙනම් පුතේ. අයින් කරනවා. දැන් එහෙනම් බලමු මේ අපි පෙන්නුවේ සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් නිරූපණය වෙන අවස්ථාවනේ. ඔයාලට තියෙනවා පුතේ සර්වත්‍ර කුලකයක උපකුලක දෙකක් නිරූපණය කරන්න. දෙකට වඩා නැහැ. ඒතර අවස්ථා තුනක් කෙනේවා තියෙනවා. ඒ කියන්නේ උපකුලක තුනක් කෙනේවා තියෙනවා. ඒක තියෙන 11 වසරේ. එහෙනම් දැන් අපි ලියාගමු සර්වත්‍ර කුලකයේ ඊළඟ අවස්ථාව. හරි? සර්වත්‍ර කුලකයේ උපකුලක දෙකක් නිරූපණය.
සර්වත්‍ර කුලකයේ උපකුලක දෙකක් නිරූපණය. මේක හැදෙන අවස්ථා දෙකක් තියෙනවා. මේ බලන්න. එන පළවෙනි අවස්ථාව එන උපකුලක දෙක. මෙන්න අපි හිතමු A හා B කියලා. මෙන්න A කියන උපකුලකය මේ තියෙන B කියන උපකුලකය මෙන්න සර්වත්‍ර කුලකය. උදේ බලන්න මෙන්න මේ විදිහට අවස්ථා දෙක තියෙනවා නම් එන උපකුලක දෙක වෙන වෙනම ඉන්නවා. අපි ඔකට කියනවා පුතේ උපකුලක දෙක ඡේදනයක් වෙලා නැහැ කියලා. ඡේදනයක් නොමැති අවස්ථාව. උපකුලක ඡේදනය වී නොමැත. එතකොට පුතේ මේක සංකේත වලින් දක්වනවා මෙන්න මෙහෙම. A මෙන්න මේ සංකේතය වලට 9 වසරේ තිබ්බානේ. ඡේදනය කියලා කියන්නේ මේ සංකේතය. හරි. A ඡේදනය B සමානයි අභිශුන්‍යයි. බිඳුව ලියලා කපනවා. මේකට කියන්නේ අභිශුන්‍ය කියලා. ඒ කියන්නේ ඡේදනයක් නොමැත කියන එක. සංකේත වලින් ලියන්න මෙහෙමයි. ඒකත් ලියලා පෙන්නන්න. හරි. A ඡේදන B. මෙන්න මේ සංකේතයේ නම ඡේදනය. මේ බිඳුව ලියලා කැපුවාම පුතේ මේක අභිශුන්‍යයි කියලා කියන්නේ. අභිශුන්‍ය. ඒ කියන්නේ ශුන්‍ය කියන එකම තමයි. අවයව කිසිවක් නැහැ. ඡේදනයක් නොමැත. ඡේදනයක් නොමැති අවස්ථාව තමයි මේ අපි ඇඳලා පෙන්නුවේ. සර්වත්‍ර කුලකයේ A B කියන දෙන්න වෙන වෙනම ඉන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අර පාසල කියන එකේම A කියන්නේ 10 වසරේ සිසුන් නම් B කියන්නේ 11 වසරේ සිසුන්. 10 11 කිව්වම දෙන්න වෙන් වෙනවනේ. එකම ගොඩකට එන්නේ නැහනේ. කුලක දෙක වෙන වෙනම වෙන් කෙරුවේ. එහෙනම් අපිට මේක ඡේදනය වෙන අවස්ථාවකුත් තියෙනවා. බලමු ඡේදනය වෙන අවස්ථාව ගැන මොකක්ද කියන්නේ කියලා. බලන්න. එම උපකුලක දෙක ගත්තා. දැන් පුතේ මෙන්න මං ඡේදනය කියන එක. රවුන්ඩ් දෙක කැපිලා යනවා. හරි. මෙන්න රවුන්ඩ් දෙක කැප. දැන් කියනවා A හා B කියන කෙනා ඡේදනය වෙනවා. A B උපකුලක ඡේදනය වී ඇත නේද? ඡේදනය වී ඇත. මේක සංකේත වලින් කියන්න පුළුවන්. කොහොමද දැන්? A ඡේදනය හරි B සමානයි අභිශුන්‍යයි කියලා කිව්වොත් පුතේ ඡේදනයක් නැහැනේ. අසමානයි කියන මොකක්ද කියන්නේ? සමාන නොවේ කියන එක. මේ සමාන ලකුණ කපන. සමාන ලකුණ ලියලා කැපුවේ හැකි. ඒතකොට දැන් මේකේ තේරුම සමානයි නෙමේ අසමාන. ඒ ඡේදනය B අසමානයි අභිශුන්‍යයි. ඒ කියන්නේ ඡේදනයක් ඇත කියන අවස්ථාව. මෙන්න මේ විදිහට කුලක දෙක තියෙන්න පුළුවන්.
ඡේදනයක් තියෙන්න පුළුවන්, ඡේදනයක් වී නැතුව තියෙන්න පුළුවන්. log වෙන ළමයි දැන් කට් වෙයි.